අක්ඛාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති. අපේ අතිපූජනීය වන්දනීය සුමංගල නායක මහින්පණන් වහන්සේගෙන් අවසරයි. එවම අපේ අතිපූජනීය වන්දනීය සමිත නායක මහින්පණන් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, මේ පින්බර සන්ධ්‍යා යාමේදී මේ පින්නත් හැමදෙනාම බලාපොරොත්තු වන්නේ ලෞතර ශාන්තිනායක මහා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට. ඉතින් අපේ සමිත නායක මහින්පණන් වහන්සේ මුලින්ම සඳහන් කළ ආකාරයට දින 6ක් මුළුල්ලේ මේ ධර්මානුශාසනාව පවත්වන්නට යෙදෙනවා. ඉතින් දින 6ක් පැවැත්වෙන නිසා මේ පින්නත් පිරිසට වැදගත් යයි සිතෙන අපි අනිවාර්ය වශයෙන් මෙනෙහි කළ යුතු කාරණාවක් මේ පින්නතුන්ට දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ධර්මානුශාසනා මාලාවට අපි මාතෘකා වශයෙන් තබා ගන්නට යෙදෙන්නේ ධර්මයේ ගුණ පිළිබඳව කතා කරන්න. අපි ධර්මයේ වන්දනා කරනකොට ධර්ම රත්නය වන්දනා කරනකොට නිරන්තරයෙන්ම භාවිතා කරන පාඨය තමයි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ කියන මේ පාඨය. මේ පාඨයෙන් අදහස් කරන හැමදෙනාම දන්න හැමදෙනාමටම හොඳට කටපාඩමේ තියෙන මෙන්න මේ කාරණා 6 සමහර වෙලාවට හිතන්නට පුළුවන් දින 6ක් කතා කරන්න මේ ගාථාව තුල තියෙනවද කියලා. පින්නතුනේ මේ ධර්මය කියලා කියන්නේ අනන්ත අපරිමාණ අක්ෂර ව්‍යංජනයන්ගෙන් දේශනා කරන්නට පුළුවන් ධර්මයක්. ඒ නිසා මේ ධර්මයේ ಗುಣ දැන පහදින එක අපි හැමදෙනාටම අවශ්‍ය දෙයක්. නිසා මේ ධර්මයේ ಗುಣ විශේෂයෙන්ම ධර්මයේ ಗುಣ අනන්තයි. ඒ අනන්ත නමුත් මේ කාරණා 6කින් ඒ ධර්මයේ තියෙන විශේෂ ගුණ 6ක් පිළිබඳව කතා වෙන සඳහන් වෙන මේ ගාථාව අපි හැමදෙනා විසින් නිතර දෙවේලේ මෙනෙහි කළ යුතුයි. ඒ නිසා මේ පින්වත් පිරිසට ඒ කාරණාව පැහැදිලි කරලා දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි, මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පළමු වෙන ගුණය තමයි ස්වාක්ඛාත ගුණය. සුඅක්ඛාත කියන එක තමයි ස්වාක්ඛාත කියලා කියන්නේ. මනාව දේශනා කරලා තිබෙනවා කියන කාරණාව. ඒක පළවෙනිම ලක්ෂණය, පළවෙනි ගුණය. ඒ වගේම සම්දිට්ඨිකයි, සාන්දෘෂ්ටිකව එහෙම නැත්නම් අත්දකින්නට පුළුවන් දහමක් තමයි පින්නතුනි මේ ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ. ඒ වගේම අකාලික වූ දහමක්, කාලික ධර්මයන් තියෙනවා. අපි යම්කිසි කුසල කර්මයක්, පුණ්‍ය කර්මයක් කළත් ඒවායේ විපාක ලැබෙන්න යම් කාලයක් ගත වෙනවා. නමුත් පින්නතුනි මේ මාර්ගඵල නිවන් කියන කාරණාවේදී එහෙම කාලයක් ගත වෙන්නේ නැතුව අපි දැන් වැඩුවොත් දැන් ප්‍රතිඵල තියෙන ධර්මයක් තමයි පින්නතුනි මේ ලෝකෝත්තර ධර්මය කියලා කියන්නේ. ඒ නිසා ඒ අකාලික ගුණය, ඒ වගේම ඒහිපස්සික ගුණය කියලා කියන්නේ පින්නතුනි ඕනෑම කෙනෙකුට ආරාධනා කරන්නට පුළුවන්, ඇරයුම් කරන්නට පුළුවන්, ඇවිල්ලා බලන්න මේක යහපත් අයහපත්ද කියලා, හරිද වැරදිද කියලා බලන්න. ඒ වගේම ආර්යද අනාර්යද කියලා බලන්න.
වෙනවද දුක ගෙවෙනවද දුක වැඩි වෙනවද කියලා බලන්න ආරාධනාවක් කරන්න පුළුවන් බය නැතුව ඕනෑම කෙනෙකුට. මොකද ඒ බඳු ලක්ෂණයක් තිබෙනවා ඕනෑම කෙනෙක් ඇවිල්ලා බැලුවොත් නියත වශයෙන්ම ඒ ඇත්තන් විසින්ම දැනගත යුතු දැනගන්නට පුළුවන් වන විදිහේ ගුණයක් මේ ධර්මයේ තුල තිබෙනවා. ඒ වගේම ඒහි පස්සික ඕපනයික කියලා කියන්නේ තමන් වෙත පමුණුවාගෙන බලන්නට අවශ්‍ය කරන වීරයෙන් ඒ වගේම අදිෂ්ඨානයෙන් තමන් වෙත පමුණුවාගෙන බලන්නට ඕන බැලිය යුතු දහමක් පින්නතුනි මේ ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ. ඒ වගේම මේසේ බලන්නටත් ඕනෑම නුවණක් තියෙන කෙනෙක් මෙලෝ වශයෙන්ම අවබෝධ කරන්නට පුළුවන් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි තම තමා විසින් නුවණැත්තන් විසින් මෙලෝ වශයෙන්ම අවබෝධ කර හැකි අත්දැකිය හැකි දැක ගන්නට පුළුවන් ධමයක්මයි මේ ධර්මය කියලා කියන්නේ. ඒ නිසා මෙන්න මේ කියන ಗುಣ 9 ಗುಣ 6 පිළිබඳව මේ දින කිහිපෙදී කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහි පළමු ගුණය වශයෙන් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ පින්නතුනි මෙන්න මේ ස්වාක්කාත ගුණය. බොහොම වටිනා ගැඹුරු අර්ථයක් තියෙන කාරණාවක් තමයි පින්නතුනි ස්වාක්කාත ගුණය කියලා කියන්නේ. ඉතින් මේ ගුණය පැහැදිලි කරන්නටත් ඉස්සෙල්ලා පොදුවේ මේ ධර්මයේ තියෙන වටිනාකම පිළිබඳව මේ පින්නතුන්ට යම් කාරණාවක් පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ධම්මෝසද සමං නත්ති ඒතං පිවත බික්කවෝ කියලා. ධර්මය හා සමාන ඖෂධයක් නැහැ. ඒ නිසා මේ ඖෂධය පානය කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ මතක් කළා. හැම දිනම මුළු ලෝකයක්ම පින්නතුනේ මේ වෙලාවේදී ඖෂධ හොයන ලෝකයක්. කාලයක්. මුළු ලෝකෙම රෝග පීඩා වලින් බෙලිලා ඇලලී ගත්ත ලෝකයක්. රෝග පීඩාවෙන් ත්‍රස්ත වෙච්ච, බය වෙච්ච, බීතියට මත් වෙච්ච කාලයක් යුගයක්. ඒ නිසා හැමදෙනාම මේ ඖෂධ පිළිබඳව හැමදෙනාම හොයනවා. ඒ වගේම පැතිරිලා යන මේ රෝග පීඩා හමුවේදී සොයා ගන්නට යෙදෙන සොයාගත් ඖෂධ පිළිබඳව බොහෝම අපේක්ෂා සහිතව බොහෝම බලාපොරොත්තු තබාගෙන ලෝකයා ඉන්න වෙලාවක්. නමුත් මේ වෙලාවේදීම තමයි පින්නතුනි මේ ධර්මය කියන ඖෂධයේ වටිනාකම සිහිපත් කරගන්නට ඕන. හේතුව තමයි පින්නතුනි මේ වැළඳිලා තියෙන ඕනෑම රෝගයකට පින්නතුනි අපි භාවිතා කරන ඊටම දියුණු ඖෂධයක් වෙන්නට පුළුවන්. නමුත් ඒ ඖෂධයට පුළුවන්කම තියෙන්නේ බොහොම ටික දවසක්, ටික කාලයක්, අවුරුදු කිහිපයකට අපිව නිරෝගීව තබන්නට පමණයි. නමුත් ලෙඩ නොවන මට්ටමට අපේ ජීවිත පත් කරන්නට කවදාවත් ඒ ඖෂධ වලට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ ධර්මය නැමැති ඖෂධය පානය කරාට පස්සේ එහෙම නෙමෙයි. ධර්මය නැමැති දේ පානය කරාට පස්සේ අජරාමර බව සාක්ෂාත් කරන්නට පුළුවන්කම තියෙනවා. නොමැරෙන බව, නොදිරන බව. ඒ අතර තියෙන හැම දෙයක්ම පින්නතුනි අපට ජය ගන්නට පුළුවන්කම ලැබෙනවා. නිසා අජරාමර බව ගෙනල්ලා දෙන්න වෙන කිසිදු ඖෂධයකට බෑ. ඒ නිසා මේ සද්ධර්මය කියලා කියන්නේ පින්නතුනි අමා ඔසුවක් කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අමා ඔසුවක්, අමෘතය, නොමැරෙන බව ගෙනල්ලා දෙන්නේ මේ ධර්මයෙන්. පින්නතුනි අපිට යම්කිසි කෙනෙකුට විශාල අපලයක් තියෙනවා, රෝගයක් තියෙනවා කියලා යම්කිසි දෛවඥයෙක් කිව්වොත් ඒ දෛවඥයා අපිට කියනවා මේ භයානක රෝගෙන් නිදහස් වෙන්නට නම් ඔබට සිද්ධ වෙනවා මේ ගම්බිම් අතහැරලා කැලෑවකට යන්න. මේ කැලෑවකට ගිහිල්ලා කැලෑ වැදිලා කැලෑවේ තියෙන කැලෑවේ තියෙන ශාක අනුභව කරමින් මේ විදිහට ගත කළොත් මේ රෝගෙන් සුවපත් වෙන්න පුළුවන් කියලා යම්කිසි කෙනෙක් කිව්වොත් මිනිස්යන් ඒක නොකර හරින්නේ නැහැ. මොකද ඒ තරම්ම ලෝකය කැමැති පින්නතුනි නිදුක් බවට. ඒ තරම්ම ලෝකය කැමැති නිරෝගී බවට. නොමැරි ඉන්න හැමදෙනාම කැමැති. නමුත් පින්නතුනි
බලන්න එහෙම හිටියත් ටික දවසයි ඉන්නට පුළුවන්කම තියෙන. අවුරුදු 100ක් හිටියත් පින්නතුනි කවදා හරි මිය යන්නට සිද්ධ වෙනවා. නමුත් මේ අජරාමර ධර්මය හමු වෙලා තියෙන තැනදී අපි ඇයි අප්‍රමාද වෙන්නේ නැත්තේ කියලා ධර්මයේ මතක් කරනවා. පින්නතුනි මරණය ඉක්මවා යන්නට නෙවෙයි මරණය කල්දා ගන්න පුළුවන් කියලා ක්‍රමයක් පණෙව්වට පස්සේ ඒ වෙනුවෙන් අපි ඕනම කැපකිරීමක් කරන්න සූදානම් වෙලා තියෙද්දී කවදාවත් නොමැරෙන මට්ටමේ ධර්මයක් හමු වෙච්ච තැනදී අපි කොයිතරම් අප්‍රමාදී වෙන්නට ඕනද කියන බව ධර්මයේ මතක් කරනවා. ඒ නිසා පින්නතුනි මේ ධර්මයේ ඉදිරියේ අනිත් හැම දෙයක්ම දෙවෙනි තැනට වැටෙනවා. මොකද අනිත් සෑම දෙයක්ම පින්නතුනි බුදුරජාණන් වහන්සේ මතක් කළේ ජරා මරණ ධර්මයන්. අපිට දුවා දරුවන් ඒ වගේම යාන වාහන ගෙවල් දොරවල් ඉඩම් කඩම් ආදී වශයෙන් පරිහරණය කරනකොට අපට තේරෙන්නේ නැහැ අපි මේ පරිහරණය කරන්නේ ජරා මරණ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මතක් කළා ඒ අපි පරිහරණය කරන හැම දෙයක්ම ජරා මරණ බව. ඒ බව මහා දුක්ඛක්ඛන්தோපම සූත්‍ර, ඒ වගේම චූල දුක්ඛක්ඛන්தோපම සූත්‍ර ආදී සූත්‍රයන්හිදී බුදුරජාණන් වහන්සේ මතක් කළා. ජරා මරණම තමයි ලෝකේ පරිහරණය කරන්නේ. ඒ වගේම සොයන්නේ ජරා මරණ. ජරා මරණ වලට යන දෙයමයි සොයන්නේ. ජරා මරණයෙන් ඇලලී ගත ජීවිත ගත කරන අතරේ ජරා මරණම තමයි සොයන්නේ. ඒ නිසායි ලෝතර බුදුරජාණන් වහන්සේ එදා සිදුහත් මහ බෝසතාණන් වහන්සේ වශයෙන් ඒ රාජමාලිගාවේ ගත කරනකොට උන්වහන්සේ බොහොම ගැඹුරින් කල්පනා කළා මුළු ලෝකයාම ජරා මරණයෙන් වෙලී ගත ලෝකයක් තියෙන්නේ. හැම දිනම සොයන්නේ ජරා මරණමයි. නමුත් මේ පිරිස මම අජරාමර බව සෙවිය යුතුයි කියලයි එදා ඒ රාජමාලිගාවෙන් එළියට බැහැලා ඒ මහ බෝසතාණන් වහන්සේ මහ කරුණාවෙන් ගියේ. ඒ නිසා පින්නතුනි මේ මහ බෝසතාණන් වහන්සේ එදා බෝධි මූලයේදී සොයාගත්තේ අවබෝධ කළේ අජරාමර බව ටපත් වෙන ඒ ධහම. ඒ උතුම් ධහමට තමයි පින්නතුනි ධර්මය කියලා කියන්නේ. ඒ නිසා මේ ධර්මය කියලා මෙතෙන්දී මතක් කරන්නේ වෙන කිසිදු දෙයක් නෙවෙයි චතුරාර්ය සත්‍ය. ලෝතර බුදුරජාණන් වහන්සේ යම් පළමු බුද්ධ වචනයක් දේශනා කරා නම් අනේක ಜಾති සංසාරං සන්දාවිස්සං අනිබ්බිසං මේ ගාථාවෙන් යම් ධමයක් දේශනා කළාද ඒ වගේම පිරිනුවම් මංචකයේ සැතපීලා හඳදානි බික්කවේ ආමන්ත්‍යාමි වූ ආය ධම්ම සංඛාරා අපමාදින සම්පාදේත කියලා යම් පස්චිම බුද්ධ වචනයක් දේශනා කරන සේක්ද මේ දේ කාරණාව අතරේදීම දේශනා කර යම් ධර්මයක් වේ නම් පින්නතුනි ඒ වෙන කිසිදු දෙයක් නෙවෙයි චතුරාර්ය සත්‍යයි. ඒ නිසා චතුරාර්ය සත්‍යයෙන් බැහැර කිසිදු ධර්මයක් පින්නතුනි මේ සද්ධර්මයේ තුල ඇත්තේ නැහැ. මේ බව අපි හොඳින් මතක තබා ගන්නට ඕන. මේ චතුරාර්ය සත්‍ය ධර්මය බුදුරජාණන් වහන්සේ පුරා 540 වසක් මුළුල්ලේම දෙව් මිනිසුන්ට දේශනා කළේ පින්නතුනි මෙන්න මේ චතුරාර්ය සත්‍ය දේශනාවයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ පින්නතුනි නොයේ ආකාරයන්ගෙන් නොයේ පරයයන්ගෙන් දේශනා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මෙන්න මේ ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරපු විදි තිබෙනවා. මෙන්න මේ පිළිබඳව පින්නතුනි මේ ත්‍රිපිටක ධර්මයේ පේඨකෝපදේශේ ඒ වගේම නෙත්තිප්ප කරන ආදී ප්‍රකරණ ග්‍රන්ථවල මනාව පැහැදිලි කරනවා ඒ ආර්ය සත්‍ය මොන විදියට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවද කියලා. අන්න ඒ කාරණා ටිකක් හොඳින් සිහිපත් කරගන්නකොට මේ ධර්මයේ ස්වාක්කාත ගුණය පින්නතුනි මතු කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ ආර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට මේ පරයායන්ගෙන් දේශනා කරනවා. එසේ ඒ විවිධ පරයායන්ගෙන් විවිධ පැති කඩවලින් විවිධ විදියට දේශනා කරන්නට හේතුවක් තිබෙනවා. අන්න ඒ හේතුවත් පින්නතුනේ අපි මුලින්ම ටිකක් කල්පනා කරලා බලමු. එදා
ලෝතර බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කළාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේට මෙබඳු විතරකයක් ඇති වුණා. කුමා බුදුරජාණන් වහන්සේගේ චිත්ත සංතානය හට මේ ධර්මය අතිශයින්ම ගාම්භීරයි. අතිශයින්ම සියුම්. බොහොම ගැඹුරු අරුත් තියෙන්නේ. කාමයෙන් ඇලිලා ගැලිලා ඉන්න මේ ලෝකයා මෙබඳු සියුම් දහමක් මෙබඳු ගැඹුරු දහමක් කෙසේ අවබෝධ කරගනීදෝ කියන චිත්ත පරිවිතරකයක් බුදුරජාණන් වහන්සේගේ సంతානය තුල ඇති වුණා. ඒ වෙලාවේදී අපි දන්නවා ඒ බ්‍රහ්මාරාධනාවෙන් පස්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ දිහා ලෝකයේ දෙස බුදු කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් බැලුවා. ඒ කාරණාව තමයි පින්නතුනි ලෝතර බුදුරජාණන් වහන්සේගේ පළමුවෙනි බුද්ධ කෘත්‍යය. මහා කරුණාවෙන් මුළු ලෝකයා දිහා බැලුවා. කවුද ඉන්නේ මේ ධර්මය අවබෝධ කරන්න? මේ ධර්මය අවබෝධ කර හැකි පිරිස කවුරුන්ද කියලා බැලුවා. එහෙම බලනකොට බුදුරජාණන් වහන්සේ ලෝකය නොයෙක් කොටස් වලට විවිධ පැති කඩවලට බෙදලා බැලුවා. චරිත වශයෙන් බෙදුවා. චරිත නානත්වයෙන්, ඒ වගේම ඉන්ද්‍රිය නානත්වයෙන් බෙදලා බැලුවා. මොකද බුදුරජාණන් වහන්සේට තිබෙනවා පින්නතුනි ෂඩ් අසාධාරණ ඥාන අතරේ විශේෂ ඥානයක් හැටියට තිබෙන ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය ලෝතර බුදුරජාණන් වහන්සේට තිබෙනවා. ඒ වගේම මේ සත්‍යයන්ගේ ආසය අනුසය දැනගන්න දැකගන්න නුවණ ලෝතර බුදුරජාණන් වහන්සේට තිබෙනවා. ඒ වගේම ලෝතර බුදුරජාණන් වහන්සේගේ දසබල ඥාන ඒ වගේම ඒ දසබලයන් බුදුරජාණන් වහන්සේ උපයෝග කරගෙන මේ මුළු ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් බැලුවා මේ ධර්මය කොහොමද දේශනා කරන්න කියලා. ඒ වගේම මොන ආකාරයෙන් දේශනා කළ යුතුද කියලා. අන්න එහෙම කල්පනා කරලා බෙදලා බලලා මනාව දේශනා කරපු නිසා තමයි මේ ධර්මයට කියන්නේ ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ කියලා. මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි. අපි එයින් එක කාරණාවක් පින්නතුනි මේ වෙලාවේදී බලමු කොටම බුදුරජාණන් වහන්සේ මේ මුළු ලෝකයේ ඉන්න නොයෙක් සත්‍යයන් පින්නතුනි බෙදලා බලනකොට සත්‍යයන්ගේ චරිත විවිධ චරිත තිබෙනවා. නමුත් මේ චරිත ඔක්කොම බෙදලා බලනකොට අවසානයේදී බුදුරජාණන් වහන්සේ දැක්කා දිට්ඨි චරිතයත් තණ්හා චරිතයක් කියන මේ චරිත දෙකේ විශේෂත්වයක් තියෙනවා. මේ චරිත දෙකට තමයි අවසාන වශයෙන්ම මේ ලෝකයා බෙදන්න පුළුවන්කම තිබෙන්නේ. දිට්ඨි චරිතයත් ඒ වගේම තණ්හා චරිතයත්. මේ දිට්ඨි චරිතයේ ලක්ෂණය තමයි විපස්සනා බහුල ලක්ෂණය දිට්ඨි චරිතයේ තිබෙනවා. ඒ වගේම තණ්හා චරිතයේ ලක්ෂණය තමයි අජ්ජෝසාන බහුල ලක්ෂණය. එහෙම නැත්නම් තණ්හාව බැසගත් ලක්ෂණය තණ්හා චරිතය තුල තිබෙනවා. මෙන්න මේ දිට්ඨි චරිතයත් තණ්හා චරිතයත් මනාව බුදුරජාණන් වහන්සේ බැලුවා. ඒවායේ තියෙන ස්වභාවයන් මේ විදිහට බලලා තමයි පින්නතුනි ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ නෙළුවේ. එතකොට මේ ප්‍රතිපදාව දේශනා කරනකොට මෙන්න මේ විවිධ චරිතවලට ගැලපෙන විදිහට තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාව දේශනා කරන්නේ. අන්න ඒ කාරණාව නිසාත් මේ ශ්‍රී සද්ධර්මය මනාව දේශනා කරලා තියෙනවා කියලා කියන්නට පුළුවන්කම තිබෙනවා. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ. මේ ප්‍රතිපදාව බෙදනකොට ලෞතර බුදුරජාණන් වහන්සේ පින්නතුනි දැක්කා මේ ප්‍රතිපදාව විශේෂයෙන්ම දිට්ඨි චරිතයේ තියෙන ඇත්තන්ගේ ප්‍රතිපදාව හැම වෙලාවෙම සුඛ පටිපදාවක් තියෙන්නේ. සැපවත් ප්‍රතිපදාවක් තියෙන්නේ. ඒ වගේම තණ්හා චරිතයේ පැත්තට හැම වෙලාවෙම දුක්ඛ ප්‍රතිපදාවක් තියෙන්නේ. ඒ ප්‍රතිපදාව අමාරුයි අපහසුයි. ඒ නිසා නමුත් මේ දෙපිරිස අතර තිබෙනවා තවත් විවිධත්වයක්. බුදුරජාණන් වහන්සේ සියුම්ම අධ්‍යයනය කළා මේ ලෝකයේ මනුෂ්‍යයන් අතර තියෙන මේ ඉන්ද්‍රිය නානත්වය, සත්වයන් අතර තියෙන ඉන්ද්‍රිය නානත්වය. ඉන්ද්‍රිය නානත්වය කියන කාරණාවට එනකොට මේක තව කොටස් දෙකකට බෙදෙනවා.
පළමු කොටම බෙදුවේ සුඛාපටිපදා දුක්ඛාපටිපදා කියලා. නමුත් මේ ඉන්ද්‍රිය නානත්වය ඉන්ද්‍රියන්ගේ වෙනස්කම සැලකිල්ලට ගන්නකොට කාරණා හතරකට බෙදන්නට වෙනවා. සුඛාපටිපදා කිප්පා අභිඤ්ඤා සුඛාපටිපදා දන්දා අභිඤ්ඤා කියලා එක කොටස් දෙකක් බෙදෙනවා. ඒ වගේම තණ්හා චරිතය පැත්තේ ඇත්තනොත් පින්නතුනි දුක්ඛාපටිපදා කිප්පා අභිඤ්ඤා දුක්ඛාපටිපදා දන්දා අභිඤ්ඤා කියලා තව පිරිස් දෙකකට බෙදන්නට පුළුවන්කම තිබෙනවා. කොහොමද එහෙම බෙදන්නේ කියලා පින්නතුනි අපි ටිකක් කල්පනා කරලා බලමු. පින්නතුනි මේ කාරණා හොඳට දැනගන්නකට තමයි මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මනාකොට දේශනා කරලා තියෙනවා කියලා අපිට කියන්නට පුළුවන්කම තිබෙන්නේ. ධර්මයේ ගුණ දැන පැහැදෙනකොට පින්නතුනි ප්‍රතිපදාවේ ගමන් කරන්නට වීරියකුත් Tamanට ඇති වෙනවා. ඒ වගේම ශ්‍රද්ධාවකුත් ඇති වෙනවා. ඉතින් මෙහිදී අපි දන්නවා මේ සුඛාපටිපදා කිප්පා අභිඤ්ඤා ඒ වගේම සුඛාපටිපදා දන්තා අභිඤ්ඤා කියන ඒ පුජ්‍යලයන් දෙදෙනාම පින්නතුනි දිට්ඨි ඇසුරු කරගෙන තමයි ඉන්නේ. නමුත් මේ දිට්ඨි චරිතය ඇසුරු කරගෙන ඉන්න පිරිස් අතරේ ඇයි මෙහෙම දෙකොටසකට බෙදුවේ? පින්නතුනි මේ ඉන්ද්‍රිය නානත්වය නිසා. මොනවද මේ ඉන්ද්‍රිය කියලා කියන්නේ පින්නතුනි? ඉන්ද්‍රිය කියලා කියන්නේ පින්නතුනි පංච ඉන්ද්‍රිය. පංච ඉන්ද්‍රිය කියලා කියන්නේ සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය කියන මෙන්න මේ ඉන්ද්‍රියන්. සද්ධා ඉන්ද්‍රිය, ඒ වගේම වීරිය ඉන්ද්‍රිය ආදී මේ ඉන්ද්‍රිය ධර්ම පහ පින්නතුනි විශේෂත්වයක් ගන්නවා. මේ ඉන්ද්‍රිය පහ යටතේ තමයි පින්නතුනි පුජ්‍යලයන්ගේ විවිධත්වය පනවන්නේ. ඒ වගේම මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා කියන මේ ඉන්ද්‍රියන්ගේ නානත්වයක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය නානත්වය අනුව සමහර ඇත්තන්ගේ මේ ඉන්ද්‍රිය බොහෝම සියුම් විදියට වැඩිලා තියෙනවා. සමහර ඇත්තන්ගේ ඉන්ද්‍රිය සියුම් විදියට වැඩිලා නැහැ. සියුම් විදියට වැඩිච්ච ඉන්ද්‍රියන් ඇති ඇත්තන්ට කියනවා පින්නතුනි තිකින්ද්‍රිය පුජ්‍යලයන් කියලා. ඒ වගේම ඊතරම් සියුම්බ මේ සද්ධා විරිය සති සමාධි පඤ්ඤා කියන මේ ඉන්ද්‍රිය වැඩිච්ච නැති ඇත්තන්ට කියනවා මුදින්ද්‍රිය පුජ්‍යලයන් කියලා. එතකොට තිකින්ද්‍රිය පුජ්‍යලයන් කියලා කියන්නේ හැම වෙලාවෙම කිප්පා අභිඤ්ඤා කියලා කියන වහා ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් ඉන්ද්‍රිය තීක්ෂණ භාවයක් තිබුණොත්. ඒ වගේම මුදින්ද්‍රිය පුජ්‍යලයන්ට දන්දා අභිඤ්ඤා කියලා කියන්නේ මොකද හිමිහිට තමයි ධර්මය අවබෝධ වෙන්නේ. ඉතින් මේ දිට්ඨි චරිතයේ පැත්තේ ඒ පිරිස අතරේ තිකින්ද්‍රිය පුජ්‍යලයන් ඉන්නවා, ඒ වගේම මුදින්ද්‍රිය පුජ්‍යලයන් ඉන්නවා. ඒ වගේම පින්නතුනි තණ්හා චරිතයේ පැත්තෙනොත් තිකින්ද්‍රිය පුජ්‍යලයන් ඉන්නවා, මුදින්ද්‍රිය පුජ්‍යලයන් ඉන්නවා. එතකොට මේ ප්‍රතිපදාව හතර විදියකට දේශනා කරන්නට සිද්ධ වුණා බුදුරජාණන් වහන්සේට. සුඛාපටිපදා කිප්පා අභිඤ්ඤා සුඛාපටිපදා දන්තා අභිඤ්ඤා කියලා තිකින්ද්‍රිය මුදින්ද්‍රිය ભેදයෙන්. ඒ වගේම තණ්හා චරිත පැත්තටත් පින්නතුනි ප්‍රතිපදාව දෙවිදියකට දේශනා කරන්නට උනා. කිප්පා අභිඤ්ඤා දුක්ඛාපටිපදා කිප්පා අභිඤ්ඤා දුක්ඛාපටිපදා දන්දා අභිඤ්ඤා කියලා මේ ඉන්ද්‍රියන්ගේ වෙනස නිසා මෙන්න මේ කාරණාව මුල් කරගෙන තමයි පින්නතුනි මේ ප්‍රතිපදාව ඉදිරියට දිවෙන්නේ. ඉතින් සතර සතිපට්ඨානයේ තියෙන විශේෂත්වය ගත්තත් පින්නතුනි තණ්හා චරිත පැත්තේ ඇත්තන්ට විශේෂ කරලා තමයි පින්නතුනි කායානුපස්සනා ඒ වගේම වේදනානුපස්සනා කියන දේවල් පනවන්නේ විශේෂයෙන්ම. ඒ වගේම චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන කාරණාවල් යෙදෙන්නේ පින්නතුනි මේ දිට්ඨි චරිතය අරමුණු කරගෙන. ඉතින් මේ විදියට ඉස්සරහට යනකොට මෙන්න මේ ප්‍රතිපදාව හතර පැත්තකින් යන අතරේදී තවත් නැවතත් බෙදීමක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. ඒ තමයි මේ ධර්මය අවබෝධ කරගන්න පිරිස විශේෂයෙන්ම පිරිස් තුනකට වර්ග කරලා බුදුරජාණන් වහන්සේ බෙදා දක්වනවා. ඒ පිරිස තමයි පින්නතුනි උග්ගටිතඤ්ඤ පුජ්‍යලයන්, විපංචතඤ්ඤ වගේම නෙය්‍ය කියන පුජ්‍යලයන් තුන් දෙනෙකුට බෙදලා දක්වනවා. පදපරම පුජ්‍යලයන් හැටියට ගන්න පිරිස පින්නතුනි
මේ අවබෝධයේ පිරිස අතරට යොදන්නේ නැහැ. ඉතින් මේ වෙනස පනවන්නේ පින්නතුනි දුක්ඛා පටිපදා කිප්පා අභිඤ්ඤා කියන පුජ්‍යලයන් තමයි උග්ගටිතඤ්ඤ පුජ්‍යලයන් හැටියට ගන්නෙ. ඒ වගේම සුඛා පටිපදා කිප්පා අභිඤ්ඤා කියන පුජ්‍යලයන් උග්ගටිතඤ්ඤ පුජ්‍යලයන් වශයෙන් ඒ වගේම දුක්ඛා පටිපදා දන්දා අභිඤ්ඤා පුජ්‍යලයන් පින්නතුනි නෙය්‍ය පුජ්‍යලයන් හැටියටත් මේ දෙපැත්තෙම ඉන්න දන්දා අභිඤ්ඤා පුජ්‍යලයන් පින්නතුනේ එකතු කරලා තමයි විපංචිතඤ්ඤ පුජ්‍යලයන් හැටියට බෙදලා දක්වන්නේ. ඉතින් මෙන්න මේ පුජ්‍යල නානත්වයක් තියෙන බව අපි පළමුකොටම තේරුම් ගන්නට ඕන. මේ ශ්‍රී සද්ධර්මයේ මනාව දේශනා කරලා තිබෙන්නේ මෙන්න මේ පුජ්‍යලයන්ගේ විවිධත්වය, ඉන්ද්‍රිය නානත්වය පිළිබඳව සැලකිල්ලට අරගෙන. මේ කාරණාව දැනගත්තේ නැති වුණාම තමයි අපි බොහෝ වෙලාවට මේ ස්වාක්කාත වූ ධර්මයේ පිළිබඳව කෙනෙක් සමහර වෙලාවට සැක හිතන වෙලාවල් තියෙනවා. අපිට ඇහිලා තියෙනවා සමහර පිරිස් කතා කරනවා මේ සමහර සූත්‍ර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහටම නෙවෙයි තියෙන්නේ. ඊට වඩා දීර්ඝ වශයෙන් දේශනා කරන්නට ඇති. ඒ නිසා මේ ධර්මය සංගායනා කරපු ඒ තෙරුන් වහන්සේලා මේවා කොටස් අඩු කරලා ඇති කියලා මේ විදියට කල්පනා කරනවා. හේතුව තමයි සමහර වෙලාවට මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය වගේ සූත්‍රයක් ගත්තම සමහර ඇත්තන් හිතනවා ගොඩාක් විශාල දින ගණනාවක් දේශනා කරපු දේශනාවක්. නමුත් ඒ සමහර කොටස් නෑ, කොටස් ටිකයි තියෙන්නේ. ඒකයි මේ අපට මේ ධර්මය අවබෝධ කරගන්නට බැරි කියලා. නමුත් පින්නතුනි එහෙම කාරණාවක් නෑ. සමහර කාරණා තිබෙනවා ඊටාම කෙටියෙන් දේශනා කරලා තියෙන සූත්‍ර තිබෙනවා. ඒ සමහර කෙටියෙන් දේශනා කරන සූත්‍රවල ස්වභාවය තමයි ඒ සූත්‍ර දේශනා කරලා තිබෙන්නේ උග්ගටිතඤ්ඤ මට්ටමේ පුජ්‍යලයන්ට. ඉන්ද්‍රිය නානත්වය නිසා ඒ වගේම තීක්ෂණ ඉන්ද්‍රියන් තියෙනකොට ඒ වගේම සුඛාපටිපදා කිප්පා අභිඤ්ඤා පුජ්‍යලයන්ට පින්නතුනි බොහෝම තීක්ෂණව ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් නිසා ඒ වගේ උත්තමයන් උදෙසා ඒ වගේ පිරිස් උදෙසා බුදුරජාණන් වහන්සේ බොහොම කෙටි දේශනාවන් තමයි දේශනා කරන්නේ. ඒ වගේම විපංචිතඤ්ඤ පුජ්‍යලයන්ට විශේෂයෙන්ම මේ ප්‍රතිපදාව මිශ්‍ර කරලා තමයි දේශනා කරන්නේ. නෙය්‍ය පුජ්‍යලයන්ට පින්නතුනි මේ ප්‍රතිපදාව අති දීර්ඝ වශයෙන් බොහොම විස්තරිත වශයෙන් කරුණු කාරණා ගොඩාක් එක්ක හැම පැත්තෙම ආවරණය වෙන විදියට දේශනා කරනවා. ඉතින් මේ විදියට පින්නතුනි මේ පුජ්‍යල ભેදය අනුව බලලා තමයි ඉන්ද්‍රියන්ගේ විවිධත්වය, ඉන්ද්‍රිය නානත්වය ගැන කල්පනා කරලා තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කළේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ශ්‍රී සද්ධර්මය ස්වාක්කාත ගුණය කියන එක කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒ ස්වාක්කාත ගුණයෙන්ම යුක්ත වෙලයි මේ ධර්මයේ තියෙන්නේ. ඉතින් ඒ අතරදී අපි කල්පනා කළොත් මේ ධර්මයේ පින්නතුනි විශේෂයෙන්ම තේරවාදී මේ ත්‍රිපිටක ධර්මය කියලා කියන්නේ. අපි හැමදෙනා විසින්ම ගරු කළ යුතු විශේෂයෙන්ම ආදරයෙන් පරිහරණය කළ යුතු රැකගත යුතු දහමක් වන්නේ පින්නතුනි මේ ධර්මයේ මුල ඉඳලා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ මනාව දේශනා කොට තිබෙනවා කියන මූලික පිළිගැනීමේ ඉඳලා ස්වාක්කාතෝ භගවතා ධම්මෝ කියන පිළිගැනීම මත ඉඳලා ආරක්ෂා කරගෙන ආපු ධර්මයක් තමයි පින්නතුනි මේ ධර්මය කියලා කියන්නේ. මේ ධර්මය ආරක්ෂා කිරීමේදී විශේෂයෙන්ම කාරණා දෙකක් සැලකිල්ලට අරගෙන තමයි ඒ උත්තමයන් වහන්සේලා ඒ පැරණි උතුමන් මේ ධර්මය ආරක්ෂා කරගෙන ආවේ. විශේෂයෙන්ම අනූන අනධික කියන ගුණයෙන් අනූන අනධික ගුණයෙන් යුක්තව මේ ධර්මය පරිස්සම් කරගෙන ආවා. අනූන කියලා කියන්නේ කිසිම දෙයක් අඩු කරන්නේ නැතුව. ඉතින් ඒ කාරණාවෙන් පේනවා පින්නතුනේ මේ ධර්මයේ අවශ්‍ය කිසිදු කාරණාවක් අඩු කරලා නැහැ. අනූන අනධික කියලා කියන්නේ අතින් එකතු කරලත් නැහැ අලුතෙන් ධර්මයක්. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ චතුරාර්ය සත්‍ය දර්ශනයට අලුතෙන් යමක් එකතු කරනවා කියලා කියන්නේ අපේ අදහසක් වෙනම එකතු කරනවා කියලා කියන්නේ මේ ධර්මයට කරන හානියක්. ඒ වගේම
ධර්මයෙන් යමක් අඩු කරනවා කියලා කියන්නේ ධර්මයට කරන හානියක්. නමුත් මේ තේරවාදී නිර්මල බුදුදහම කියලා කියන්නේ මෙන්න මේ ධර්මයේ පින්නතුනි ආරම්භයේ ඉඳලම අනූන අනධික විදියට තමයි පරිස්සම් කරගෙන රැක බලාගෙන ආවේ. ඒ කියන්නේ කිසිවක් අඩු කරන්නේත් නැතුව ඒ වගේම කිසිවක් එකතු කරන්නේත් නැතුව යම් යම් දේවල් එකතු කරන්නට අවශ්‍යතාවක් ඇති වුණොතින් ඒව කලේ මේ තේරවාදී මේ උත්තම ශාසනයේ පින්නතුනි අටුවා තුල ඒ වගේම ටීකා ආදී නොයෙක් පසුකාලින ප්‍රකරණ ග්‍රන්ථ තිබෙනවා. ඒවායේදී තමන්ගේ අදහසක් එකතු කළා මිසක් මේ නිර්මල ධර්මයේ පින්නතුනි අනුහුණානදික විදියටම තමයි අරගෙන ආවේ. ඒ නිසා මේ ධර්මයේ පින්නතුනි ස්වාකාත ගුණයෙන් යුක්තමයි. මනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඉතින් මනාව දේශනා කරලා තිබෙන මේ ශ්‍රී සද්ධර්මය ඒ දේශනා කොට වදාළ ආකාරයෙන්ම පින්නතුනි අපි අධ්‍යයනය කරන්නට ඕන. අපි ඉගෙන ගන්නට ඕන. එහෙම වුණාම තමයි මේ ධර්මයෙන් ප්‍රතිඵල ලබන්නට පුළුවන්කම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කොයිතරම් මනාව ධර්මයේ දේශනා කරලා තිබුණත් අපි මේ ධර්මයේ මනාව හොයන්නේ නැත්නම් මනාව ඉගෙන ගන්නේ නැත්නම් මේ ධර්මයෙන් පින්නතුනේ ඒ ස්වාකාත ගුණය මතුවෙන්නේ නැහැ. ඒ ස්වාකාත ගුණය මතුවෙන්නේ පින්නතුනි අපි මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආකාරයටම මනාව ඉගෙන ගත්තොතින් මනාව අපි ග්‍රහණය කරගත්තොතින් තමයි පින්නතුනි මේ ධර්මයේ ස්වාකාත ගුණය මතුවෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කළා විශේෂයෙන්ම කාරණා දෙකක් තිබෙනවා මේ ශ්‍රාවකයන්ගේ සම්මා දිට්ඨිය ඇති වෙන්නට කියලා. දුවේ හේතු දුවේ පච්චයෝ ශාවකස්ස සම්මා දිට්ඨිය උපාදාය පරතෝච ගෝසෝච අජ්ජත්තංච යෝනිසෝ මනසිකාරෝ කියලා. මෙන්න මේ කාරණාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කළා අපි මේ යෝනිසෝ මනසිකාරයක් කරනකොට ධර්මයේ තේරුම් ගන්නට උත්සාහවත් වෙනකොට විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ මතක් කළා තත්ත කතමෝ අජ්ජත්තං යෝනිසෝ මනසිකාරෝ මේ ආධ්‍යාත්ම යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ කුමක්ද කියලා. අජ්ජත්තං යෝනිසෝ මනසිකාරෝ නාම යෝ යතා දේසිතේ ධම්මේ බහිද්දා ආරම්මණං අනබිනී හරිත්වා යෝනිසෝ මනසිකාරෝ. බුදුරජාණන් වහන්සේ මනාව දේශනා කොට වදාළ ආකාරයටම බහැරට පොඩ්ඩක්වත්ම මනස යොමු කරන්නේ නැතුව ඒ විදියටම අරගෙන සිහිපත් කරන එකට තමයි පින්නතුනි ආධ්‍යාත්මික යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. අන්න ඒ බඳු සැබෑ ආධ්‍යාත්මික යෝනිසෝ මනසිකාරයක් තියෙන්නට ඕන ධර්මයේ ස්වාක්කාත ගුණය මතු කර ගන්නට. එහෙම නැත්නම් පින්නතුනි බුදුරජාණන් වහන්සේ ධර්මයේ මනාව දේශනා කරලා තිබෙනවා. නමුත් අපිට ඕන එක නම් තේරුම් ගන්නට උත්සාහවත් වන්නේ. එහෙම නැත්නම් තවත් කෙනෙක් කියන එක නම් අපි තේරුම් ගන්නට උත්සාහ කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියපු විදියට නෙවෙයි නම් පින්නතුනි මේ ධර්මයේ කොයිතරම් ස්වාක්කාත වුණත් ඒ තුලින් අපේ ජීවිතයට ඒ ස්වාක්කාත ධර්මය ගලාගෙන එන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මයේ ස්වාක්කාත ගුණය ඒකයි ධර්මය අවබෝධ කරගන්න හැමදෙනා විසින්ම හැමදෙනාටම ඉබේම කියවෙන ගාථාවක් තමයි ස්වාක්කාතෝ භගවතා ධම්මෝ කියන ගාථාව. මේ ගාථාව කියවෙන්නේ ඇයි එහෙම කියවෙන්නේ? පින්නතුනි මේ ධර්මය අවබෝධ කරනකොට අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්ම පටිපන්නෝ හෝති. මේ ධර්මයේ අර්ථය දැනගන්නකොට ධර්මය හොඳට තේරෙනවා. ධර්මය හොඳට තේරෙනකොට ඒ ප්‍රතිපදාවට එළඹෙනවා. ඒ ප්‍රතිපදාවට එළඹුණාට පස්සේ ප්‍රතිවේදයටපත් වෙනකොට මේ ධර්මයේ තමා තුළින්ම දකිනකොට ඉබේටම කියවෙනවා අනේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මනාව දේශනා කරලා තියෙනව නේද කියලා. එසේ මනාව දේශනා කරලා තිබෙන නිසා නේද අදටත් අපට මේ ප්‍රතිඵල ගන්නට පුළුවන්කම තිබෙන්නේ කියලා කෙනෙකුට තමන්ගේ ඇතුළතින්ම ශ්‍රද්ධාවක් ඇති වෙනවා. අන්න ඒ ශ්‍රද්ධාවෙන් කියවෙන කාරණා පින්නතුනි මේ ස්වාකාතු කියන මේ ගාථාව. ඒ වගේම මේ ඉතිපිසෝ ගාථාවත් ස්වාකාතෝ ගාථාවත් සුපටිපන්නෝ ගාථාවත්
මේ ගාථා තුනම නිරන්තරයෙන්ම ආර්යයන් වහන්සේලාට ඉබේ කියවෙන ඒ ආර්ය භූමියට පත් වෙනකොට ඉබේ කියවෙන ගාථා හැටියටයි දක්වන්නේ. පින්නතුනි එදා බිම්බිසාර මහරජුරුවෝ පුකුසාති මහරජුරුවන්ට හසුනක් යවනකොට තමන්ගේ ජීවිතේ ලැබිච්ච වටිනාම රත්නයන් ගැන සඳහන් කරලා හසුනක් යවන්නට ඕන කියලා කල්පනා කරනකොට ඒ රජුරුව කල්පනා කළේ මේ මගේ මිත්‍රයාට යවන්නට ඕන වටිනාම දෙයක්. ඒ මගේ ජීවිතය තුළ තිබෙන වටිනාම දේ තමයි මෙන්න මේ ත්‍රිවිධ රත්නේ. ඒ ත්‍රිවිධ රත්නේ ගුණ හදවතින්මයි කියවුනේ. ඒ හදවතින්ම කියවුනේ හේතුව තමයි පින්නතුනි මේ පරයාප්ති ශාසනය ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ආකාරයටම ග්‍රහණය කරගෙන ඒ පරයාප්ති ශාසනයට අනුව ප්‍රතිපත්තියක හැසිරিলা ඒ ප්‍රතිපත්තිය හැසිරීම තුලින් ප්‍රතිවේදයට පත්වෙච්ච ඕනෑම කෙනෙකුට පින්නතුනි මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ධර්මයේ ගුණ සංඝරත්නයේ ගුණ ඉබේම කියවෙනවා. අන්න එහෙම ඉබේම කියවෙන ගුණ තමයි පින්නතුනි මේ ගාථා තුනේම තියෙන්නේ. ඉතින් මෙහිදී විශේෂයෙන්ම ඉතිපිසෝ ගාථාව උනත් කියවෙන්නේ ස්වාකාතෝ ගාථාව පිළිබඳව ශ්‍රද්ධාව පිහිටියට පස්සේ පළමු කොටම පිහිටන්නේ ධර්මයේ ගුණ දැන තමයි පින්නතුනේ පහදින්නේ. ඒ නිසා අපි මේ කාරණාව සාකච්ඡා කරන එක දැනගන්න එක ගොඩක් වටිනවා. ස්වාකාත වූ ධර්මය මනාව දේශනා කොට වදාළ මේ ධර්මය ඒ ධර්මයේ තියෙන ස්වාකාත ගුණය මතුවෙන විදියට අපටත් පුළුවන් නම් පින්නතුනි මේ ධර්මය හොයන්න අන්න එදාට අපට කියවි අනේ භාග්‍යතුන් වහන්සේ මනාව ධර්මයේ දේශනා කරලා තියෙනව නේද කියලා. ඒ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ මනාව දේශනා කරලා තියෙනවා කියන කාරණාව පිළිබඳ ශ්‍රද්ධාව පිහිටනකොට අනේ මේ බඳු ධර්මයක් දේශනා කොට වදාළ මේ බඳු ධර්මයක් අවබෝධ කොට වදාළ යම් ශාස්ත්‍රවරයෙක් යම් උත්තමයෙක් වෙනම් අනේ ඒ උත්තමයා අරහං කියලා Tamanටම කියවෙන ඉතිපිස්සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියන ගුණ පින්නතුන කියවෙන්නේ ධර්මයේ ගුණ Tamanට කියවෙනකොට. ඒ වගේම මෙබඳු දහමක් සරණ ගිහිල්ලා දුක නිවාගත් පිරිසක් ඉන්නවා නම් ඒ පිරිස මනාව පිළිපන්න පිරිසක් වෙන්නට ඕන කියලා සංඝරත්නයේ ගුණත් පින්නතුනි ඒ විදිහටමයි කියවෙන්නේ. ඒ නිසා මේ සංඝරත් බුදුරජාණන් වහන්සේ සංඝරත්නයත් ඒ ගුණ මතුවෙන්නේ පින්නතුනි ධර්මයේ ගුණ මතුවෙනකොට. ඉතින් ධර්මයේ ගුණ කවදාවත් මතුවෙන්නේ නැහැ මේ ස්වාක්කාත වූ ධර්මය ලෝකේ නැත්නම්. ඒ වගේම ස්වාක්කාත වූ ධර්මයේ පිළිබඳව අභ්‍යන්තර ආධ්‍යාත්මික මනා යෝනිසෝ මනසිකාරයක් කළේ නැත්නම් කවදාවත් ඒ ධර්මයේ ගුණ ඇති වෙන්නේ නැහැ. ඒ නිසා දේශනා කරන ධර්මයක් පින්නතුනි සත්‍යානුසන්ධි වෙන්නට ඕන කියලා ධර්මයේ අවධාරණයෙන්ම සඳහන් කරනවා. සත්‍යානුසන්ධි කියලා කියන්නේ පින්නතුනි චතුරාර්ය සත්‍ය ඝටිත විදියටයි දේශනාව වෙන්නට ඕන. ඒ වගේම මේ ශ්‍රී සද්ධාමේ හැම කාරණාවක්ම තිබෙන්නේ චතුරාර්ය සත්‍ය ඝටිත විදියට. මේ චතුරාර්ය සත්‍ය ඝටිත විදියට සත්‍යානුසන්ධි විදියට දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ පින්නතුනි අපි මුලිනුත් මතක් කළ විදියට නොයේ පරයායන්ගෙන් නොයේ පැතිකඩවලින් බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. එහිදී මේ දේශනාව පින්නතුනි සාධාරණ සූත්‍ර අසාධාරණ සූත්‍ර කියලා වර්ග දෙකකින් දේශනා කරනවා. සමහර සූත්‍රවල තියෙනවා සම්පූර්ණම චතුරාර්ය සත්‍ය. සමහර ගාථාවල තියෙනවා සම්පූර්ණම චතුරාර්ය සත්‍ය. සමහර සූත්‍රවල තිබෙන්නේ චතුරාර්ය සත්‍ය වලින් එක සත්‍යයක් දුක්ඛ සත්‍ය තියෙනවා. සමහර සූත්‍ර තියෙනවා සමුදය සත්‍ය. සමහර සූත්‍ර තියෙනවා නිරෝධ සත්‍ය. සමහර සූත්‍ර තියෙනවා මාර්ග සත්‍ය. මේ එක් සත්‍ය වෙන වෙනම තියෙනකොට පින්නතුනි ඒ සූත්‍ර කියනවා අසාධාරණ සූත්‍ර. ඒ සූත්‍ර අනිත් කාරණාවකට සාධාරණ වෙන්නේ නැහැ. මේ කාරණා සියල්ලම එකට එකතු කරලා පින්නතුනි දේශනා කරලා තිබෙන සූත්‍ර වලට කියනවා සාධාරණ සූත්‍ර කියලා. එහිදී සමහර සූත්‍ර තියෙනවා පින්නතුනි දුක්ඛ සත්‍යත් ඒ වගේම සමුදය සත්‍යත් පිළිබඳව දේශනා කරපු සූත්‍ර තිබෙනවා. ඒ වගේම
දුක්ඛ සත්‍යත් නිරෝධ සත්‍යත් පිළිබඳව දේශනා කරපු සූත්‍ර තිබෙනවා. දුක්ඛ සත්‍යත් මාර්ග සත්‍යත් පිළිබඳව දේශනා කරපු සූත්‍ර තිබෙනවා. ඒ වගේම මාර්ග සත්‍යත් නිරෝධ සත්‍යත් පිළිබඳව දේශනා කරපු සූත්‍ර තිබෙනවා. මේ විදිහට මේ සූත්‍රයන්ගේ විවිධ බෙදීම් තිබෙනවා. අන්න ඒ බෙදීම් ඔක්කොම ඒ කාරණාව නිසා මේ ධර්මයට කියන පින්නතුනි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මනාව දේශනා කරලා තිබෙනවා කියලා. ඒ වගේම පින්නතුනි මේ ධර්මයේ දේශනා කරනකොට සමහර වෙලාවට ඊටාම කෙටියෙන් දේශනා කරනවා. අපි මුලින්ම මතක් කළා මේ කෙටියෙන් දේශනා කරන්නේ බොහෝ වෙලාවට උග්ගටිතඤ්ඤ කුජලයන් අරමුණු කරගෙන. ඒම දේශනා කරනකොට ඒ දේශනාවට කියන උද්දේශ වශයෙන් තබනවා කියලා. මේ උද්දේශ වශයෙන් තබනකොට සම්පූර්ණයෙන්ම මේ උද්දේශ වශයෙන් තබන්නේ පින්නතුනි කේවල පරිපූර්ණ විදියට. සම්පූර්ණයෙන්ම හාත්පස ආවරණය වෙන විදියට සියල්ලම ආවරණය වෙන විදියට තමයි මේ දේශනාව තබන්නේ උද්දේශ වශයෙන් තබනකොට. ඊටා කෙටියෙන් දේශනා කරන දේශනාවන් තිබෙනවා. අපි උදාහරණයක් හැටියට කිව්වොත් මේ පින්නතුන්ටත් හොයලා බලන්නට පුළුවන්. හැමදෙනාම නිතර දන්න සූත්‍රයක් තමයි සජ්ජායනා කරන සූත්‍රයක්, කියවන සූත්‍රයක්, අහන්න ලැබෙන සූත්‍රයක් තමයි මදුපිණ්ඩික සූත්‍රය කියන සූත්‍රය. මේ මදුපිණ්ඩික සූත්‍රය හොඳට කියවලා බැලුවොත් මේ පින්නතුන්ට හමු වෙනවා මේ මදුපිණ්ඩික සූත්‍රයේ කොටස් 3ක්. උද්දේශ වශයෙන් තබාපු කොටස තිබෙනවා. අර දණ්ඩපාණිට ලෝතර බුදුරජාණන් වහන්සේ ඉතා කෙටියෙන් දේශනාව තැබුවා. නමුත් ඒ දණ්ඩපාණිගේ ප්‍රඥාව ඒ මට්ටමින් තිබුණේ නැහැ. නමුත් එයාට අවබෝධ කරගන්නම නෙවෙයි ඒ වෙලාවේදී දේශනාව කළේ. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ අවබෝධ නොවෙන්නත් දේශනා කරනවා. මොකද මානය සිඳින්නත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද සමහර වෙලාවට අනුග්‍රහ බුද්ධියෙන් ඒ වගේම නිග්‍රහ බුද්ධියෙන් කියලා කාරණා දෙකකින් දේශනා කරනවා. මොකද අනුග්‍රහ කරන්නට ඕන තැනදී නිග්‍රහ කළොත් ඒ හිත හැදෙන්නේ නැහැ. ඒකෙම නිග්‍රහ කරන්නට ඕන තැනදී අනුග්‍රහ කළොත් ඒ හිත හැදෙන්නේ නැහැ. ඒ නිසා නිග්‍රහ කරන්නට ඕන තැනදී අනුග්‍රහ කරන එක ඒ ප්‍රතිපදාව ඉදිරියට යන්නේ නැහැ. ඒ නිසා නිග්‍රහ කරන්නට ඕන තැනදී නිග්‍රහ කරන්නට ඕන, අනුග්‍රහ කරන්නට ඕන තැනදී අනුග්‍රහ කරන්නට ඕන. විශේෂයෙන්ම මුල පරියාය සූත්‍ර වගේ සූත්‍ර ගත්තොත් පින්නතුනි ඒ කාරණාව දේශනා කළේ අවබෝධ වෙන්නම නෙවෙයි, අවබෝධ නොවෙන්න. ඒ අවබෝධ නොවෙනකොට ඒ වෙලාවේදී එයත්ගේ හිත ඊට පස්සේ ඒ හිත හැසිරෙනවා මේ ධර්මයේ මෙබඳු වටිනා සියුම් ප්‍රඥාවෙන් දැකිය යුතු ධර්මයක් තිබෙනවා. ඒ සඳහා අපේ හිත තාම සූදානම් නැහැ. ඒ නිසා අපේ ප්‍රඥාවේ මට්ටමට වඩා ගන්නට ඕන කියන ඕනකම අවශ්‍යතාවය ඇති වෙනවා. එතකොට නිහතමානී බවට පත් වෙලා තමයි මේ ධර්ම ඊට පස්සේ හොයන්න පෙළඹෙන්නේ. ඒ නිසා ඒ වගේ දේශනා කරපු දේශනාවනොත් පින්නතුනි තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ දේශනාවලදී ඒ උද්දේශ වශයෙන් තබනවා කෙටියෙන් දේශනාව තබනවා. ඒ කෙටියෙන් තබන දේශනාව උග්ගටිතඤ්ඤ මට්ටමේ පුජ්‍යලයේ හිටියොතින් පින්නතුනි අවබෝධ කරගන්නට පුළුවන් පහසුවෙන්. ඒ වගේම නිर्देश වශයෙන් තබනවා තව ටිකක් විවරණය කරලා විස්තර වශයෙන් තබලා දේශනා කරනවා. ඒකට කියනවා නිर्देश වශයෙන් තබනවා කියලා. එතකොට මේ කාරණාවත් මේ පින්නතුන්ට මදුපිණ්ඩික සූත්‍රය කියවනකොට බලන්න පුළුවන්. ඒ මදුපිණ්ඩික සූත්‍රයේ දෙවණියට භික්ෂුන් වහන්සේලාට නිर्देश වශයෙන් තබනවා ටිකක් දීර්ඝ වශයෙන් විස්තර කරලා. නමුත් මේ ඒ වගේම මේ කාරණාවත් නිर्देश වශයෙන් තබාපු දේශනාව තේරෙන්නේ නැති වුණාට පස්සේ භික්ෂුන් වහන්සේලා ඊට පස්සේ මහා කච්චායන මහරහතන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා මේ දේශනාව පටිනිर्देश වශයෙන් ලබා ගන්නවා වඩා විස්තරාර්ථ වශයෙන්. මොකද මේ භික්ෂුන් වහන්සේලා හිටියේ නෙය්‍ය පුජ්‍යලයන් මට්ටමේ පිරිසක්. ඉන්ද්‍රිය මට්ටමේ තමයි වැඩිලා තිබුණේ. පින්නතුනි මේ ධර්මය ස්වාක්ඛාතයි කියලා කියන්නේ මනාව දේශනා කරලා තිබෙනවා කියලා කියන්නේ ඒ චරිත නානත්වය අනුව ඒ ඉන්ද්‍රිය නානත්වය අනුව පින්නතුනි මේ ධර්මය දේශනා කරලා තිබෙනවා. ඒ නිසා සමහර වෙලාවට ඊටා කෙටි සූත්‍රයක් අරගෙන ඒ සූත්‍රය අපට තේරෙන්නේ නැත්නම් මේ සූත්‍රය නම් අපට කවදාවත් අවබෝධ කරගන්න බෑ කියලා හිතන්න එපා. ඒ තුලින් නිගමනයකට එන්නත් එපා මේ ධර්මය නම් මනාව දේශනා කරලා නැහැ කියලා.
නමුත් පින්නතුනි මේ ධර්මයේ මනාව දේශනා කරලා තිබෙනවා. නමුත් අපි නෙය්‍ය මට්ටමේ නම් ඉන්නේ. අපිට සිද්ධ වෙනවා ඒ නෙය්‍ය මට්ටම දුරු කරගන්නට විපංචතඤ්ඤ පුජ්‍යල මට්ටමට එන්න. විපංචතඤ්ඤ පුජ්‍යල මට්ටමේ ඉඳලත් ඒක තේරෙන්නේ නැත්නම් උග්ගටිතඤ්ඤ මට්ටමේ පුජ්‍යල මට්ටමකට අපේ ඉන්ද්‍රිය තව සියුම් කරගන්නට අපට අවශ්‍යයි. ඒ මට්ටමට එනකොට පින්නතුන් ප්‍රාණාව තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. උදාහරණයක් හැටියට කිව්වොත් ඕගතරණ සූත්‍රය කියලා කියන්නේ අන්න ඒ බඳු බොහෝම සියුම් ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නට අවශ්‍ය කරන කාරණාවක්. ඉතින් ඊටාම කෙටියෙන් දේශනා කරලා තිබෙන්නේ. ඉතින් උග්ගටිතඤ්ඤ මට්ටමේ ඒ කාරණා හොඳට අහගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට ඕගයේ ඉන්නෙත් නැතුව ඕගයත් එක්ක පොරබදන්නෙත් නැතුව මේ ඕගය තරණය කළා කියලා කියනකොට මේ තුලින් පින්නතුනි දක්ෂ නුවණ තියෙන කෙනෙකුට ධර්මයේ මුළු චතුරාර්ය සත්‍යයම මතු කර ගන්නට පුළුවන්. ඕගය කියලා කියන්නේ කුමක්ද? ඕගෙන් ඈතර වෙනවා කියලා කියන්නේ මොකක්ද? ඉල්පෙනවා කියලා කියන්නේ කුමක්ද? ඕගයත් එක්ක පොරබදනවා කියලා කියන්නේ කුමක්ද කියලා මේ ඔක්කොම ටික ඒ සියලුම කාරණා ටික උග්ගටිතඤ්ඤ මට්ටමේ පුජ්‍යලයකට පින්නතුනි පහසුවෙන් වැටහෙනවා. එහෙම වැටහෙන්න මනාව බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා තිබෙනවා. ඒ වගේම ඇත්තන්ට මතක ඇති බාහ්‍ය දාරුචීරිය හාමුදුරුවෝ උන්වහන්සේ බොහොම කලබලෙන් ආවේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය අහගන්න. ඊටාම කෙටියෙන් දේශනා කරන්න කියලා ආයාචනා කරා ඉල්ලීම් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ තාම කෙටියෙන් දේශනා කළේ දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියලා දේශනා කළා. මේ විදිහට හික්මෙන්න කියලා කියනකොට පින්නතුනි ඒ උත්තමයාට ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබුණා. පින්නතුනි ඒ බාහ්‍ය දාරුචීරිය හාමුදුරන්ගේ චරිතය දිහා බලනකොට උග්ගටිතඤ්ඤ මට්ටමේ ඊටාම සියුම් අර සුඛා පටිපදා කිප්පා අභිඥා කියන මට්ටමේ පුජ්‍යල ભેදයට තමයි වැටිලා තිබුණේ. ඉතින් ඒ බඳු උත්තමයන්ට පින්නතුනි භාග්‍යතුන් වහන්සේ මනාව තමයි දේශනා කළේ. ඊටාම කෙටියෙන් නමුත් ස්වාක්කාත වූ ධර්මයක් තමයි දේශනා කළේ. ඒ ධර්මයේ දේශනා කරනකොට ඊටාම පහසුවෙන් අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබුණා. ඉතින් අපි සමහර වෙලාවට අද කල්පනා කරනවා දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියන එක යම් අඩුවක් තියෙනවා කියලා කෙනෙක් හිතන්නට පුළුවන්. මේක තව විස්තර වෙන්නට ඕන කියලා. පින්නතුනි උග්ගටිතඤ්ඤ මට්ටමේ පුජ්‍යලයකට පුළුවන් ඒ බඳු විස්තර නැතුව මේ කාරණාවෙන් සම්පූර්ණම සත්‍ය තේරුම් ගන්නට. හේතුව තමයි මේ තුල තිබෙන මෙය ස්වාක්කාත වූ ධර්මයක්. මනාව දේශනා කරලා තිබෙනවා. කිසිදු අඩුවක් ඇත්තේ නැහැ. ඉතින් අපි මේ පිළිබඳව යම් අදහසක් මේ වෙලාවේදී තවත් මතක් කළොත් මේ පින්නතුනේ දිත්තේ දිත්ත මත්තං කියලා කියනකොට ඒ උත්තමයන් දක්ෂ වුණා. එහෙනම් දිත්තේ දිත්ත මත්තං නම් දිත්තේ සුත මත්තං දිත්තේ මුත මත්තං දිත්තේ විඤ්ඤාත මත්තං වෙන්නේ නැති බව අවබෝධ කරගන්නට පුළුවන්කම තිබුණා. වෙනත් පැත්තකින් කිව්වොත් පින්නතුනි ඒ හිතට පුළුවන්කම තිබුණා විශේෂයෙන්ම මෙන්න මේ ආයතනයන්ගේ නානත්වයේ තේරුම් ගන්නට. දිට්ඨ කියලා කියනකොට මේ ඇස පිළිබඳව හොඳට දැනගන්නට ඒවායේ විශේෂයෙන්ම ඉන්ද්‍රිය නානත්වයේ ඥානය, ඒ වගේම ගෝචර නානත්වයේ ඥානය, වත්තු නානත්වයේ ඥානය කියන මෙන්න මේ ඥානයන් විශේෂයෙන්ම මෙහිදී වැදගත් වෙනවා. වත්තු නානත් ඥානය තියෙන කෙනෙකුට ඒ වගේම ගෝචර නානත්වයේ ඥානය තියෙන කෙනෙකුට පින්නතුනි දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං කියන කාරණාව හොඳට අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් අර බාහ්‍ය දාරුචීරිය හාමුදුරුවෝ වගේ චරිත දිහා බලනකොට පින්නතුනි සංසාරේ පෙර බුද්ධ ශාසනවලත් බොහොම වීරිය උපදවාගෙන බණ භාවනා වඩපු උත්තමයෝ. ඒ නිසා ඒ ඇත්තන්ගේ ඉන්ද්‍රිය හොඳට වැඩිලා තිබුණා. ඒ නිසා මේ වැඩිච්ච ඉන්ද්‍රිය ප්‍රමාණයට සරිලන විදියට තමයි පින්නතුනි මනාව ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ නිසා ඒ කාරණාව අපි නිරන්තරයෙන්ම සිහිපත් කරන්නට ඕන. මේ ධර්මයේ හැම තැනම පින්නතුනි ස්වාක්කාත ගුණයන්ගෙන් යුක්තයි. ඒ වගේම ඒ භාග්‍යතුන් වහන්සේ මනාව දේශනා කොට වදාළ ධර්මයට අපටත් පුළුවන් ස්වාක්කාත වූ ධර්මය තව එකතු කරන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මුවින්ම පිට වෙන වචන පමණක් නෙවෙයි.
බුද්ධ වචනය කියලා කියන්නේ යම් වචනයක් චතුරාර්ය සත්‍යයට අනුගතව කියනවා නම් ඒකද පින්නතුනි බුද්ධ වචනයක්. ඒ නිසා සත්‍යානුසන්ධි විදියට චතුරාර්ය සත්‍ය ඝටිත විදියට යම් දේශනාවක් අපිට කරන්න පුළුවන් නම් ඒකත් පින්නතුනි ස්වාක්කාත වූ ධර්මයක්. ඒ නිසා ස්වාක්කාත වූ විදියට අපි ධර්මයේ තේරුම් ගන්නවා වගේම අනිත් පැත්තන්ට ස්වාක්කාත වූ විදියට අපිට කියන්නටත් පුළුවන්කම තියෙනට ඕන. එනිසා මේ ස්වාක්කාත ගුණය පින්නතුනි ධර්මයේ හැම තැනම තියෙන ගුණයක් හැටියට මේ වෙලාවේදී මේ පින්නතුන්ට සිහිපත් කරනවා. ඒ පිළිබඳව හොඳට අවධානය යොමු කරලා ඒ පිළිබඳව ධර්ම මානසිකාරයෙන් නිතරම විදර්ශනා කරනකොට එයම පින්නතුනි තමන්ට ජීවිතේ අවබෝධ කරගන්නට ධර්මය අවබෝධ කරගන්නට හේතුවක් වෙනවා. මොකද ධර්මයේ ගුණ දැන පැහැදෙනකොට පින්නතුනි ඒ තුලින් තමයි ප්‍රතිපදාව මතුවෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි මතක් කළා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ මනාව දේශනා කරන්නට පළමුවට ලෝකෙ දිහා බැලුවා මේ පුජ්‍යල විවිධත්වයේ ඉන්ද්‍රිය නානත්වයේ දිහා බැලුවා කියලා. ඉතින් විශේෂයෙන්ම මෙහිදී මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම අවධානය යොමු කළා. ඉතින් මේ කාරණාවත් අපට හොඳට වටින කාරණාවක් මේ ස්වාක්කාත ධර්මයේ ස්වාක්කාත ගුණය පිළිබඳව කතා කරනකොට මෙන්න මේ ඉන්ද්‍රියන් කොතනද අපි දකින්නට ඕන කියලා දට්ඨබ්බ කියලා සූත්‍රයක් තිබෙනවා ඉන්ද්‍රිය සංයුත්තේ. මෙහිදී බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා කොතනද මේ ඉන්ද්‍රියන් දකින්නට ඕන කියලා. සද්දීන්ද්‍රියම් භික්ඛවේ කත දට්ඨබ්බං සත් මහන්නේ මේ සද්දා ඉන්ද්‍රිය කියන එක කොතනද දකින්නට ඕන? චතුසු සෝතාපට්ටි අංගේසු සතර සෝවාන් අංගයන් කෙරෙහි තමයි ශ්‍රද්ධාව තියෙන්නට ඕන. විරීන්ද්‍රියම් භික්ඛවේ කත දට්ඨබ්බං මහන්නේ මේ වීරීන්ද්‍රිය කියන එක කොතනද දකින්නට ඕන? චතුසු සම්මප්පදානේසු සතර සම්‍යක් ප්‍රදම් වීර කෙරෙහි තමයි වීරීන්ද්‍රිය තියෙන්නට ඕන. ඒ වගේම සතීන්ද්‍රියම් භික්ඛවේ කත දට්ඨබ්බං සතීන්ද්‍රිය මහණෙනි කොතනද තියෙන්නට ඕන? සතීන්ද්‍රිය තියෙන්නට ඕන චතුසු සතිපට්ඨානේසු සතර සතිපට්ඨානයන් කෙරෙහි තමයි පින්නතුනි සතිය සිහිය තියෙන්නට ඕන. ඒ වගේම සමාධීන්ද්‍රියම් භික්ඛවේ කත දට්ඨබ්බං මහණෙනි මේ සමාධීන්ද්‍රිය කොතනද තියෙන්නට ඕන? චතුසු ඥානේසු සතර ධානයන් කෙරෙහි තමයි පින්නතුනි සමාධීන්ද්‍රිය තියෙන්නට ඕන. ඒ වගේම පඤ්චේන්ද්‍රියම් භික්ඛවේ කත දට්ඨබ්බං මහණෙනි මේ පඤ්ඤා ඉන්ද්‍රිය කොතනද තිබෙන්නට ඕන? චතුසු අරිය සත්‍යේසු සතර ආර්ය සත්‍යයන් කෙරෙහි තමයි පින්නතුනි පඤ්ඤා ඉන්ද්‍රිය තියෙන්නට ඕන. මේ ඉන්ද්‍රිය පහම වැඩෙනවා පින්නතුනි ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙනකොට. ඒ නිසා විශේෂයෙන්ම මේ භාග්‍යතුන් වහන්සේ මනාව ධර්මයේ දේශනා කරන්නේ මෙන්න මේ ඉන්ද්‍රියන්ගේ විවිධත්වය ගැන කල්පනා කරලා. එතකොට අපටත් අපේ වගකීමක් තියෙනවා පින්නතුනි මේ ඉන්ද්‍රිය නානත්වයේ පිළිබඳව දැනගෙන ඒ වගේම අපේ මොන ඉන්ද්‍රියද වැඩිලා නැත්තේ මොන ඉන්ද්‍රියේද අඩුපාඩුකම් තියෙන්නේ කියලා කල්පනා කරලා ඒ ඉන්ද්‍රිය සකස් කරගන්නට අපි අවශ්‍යයි. අන්න ඒ ඉන්ද්‍රියන් සකස් කරගන්නකොට තමයි මෙන්න මේ ධර්මයේ ස්වාක්කාත ගුණයත් අපේ ජීවිතය තුලින් මතුවෙන්නේ. මොකද ප්‍රඥා ඉන්ද්‍රිය අඩුපාඩුවක් තියෙනවා නම් පින්නතුනි මේ ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු වෙච්ච කෙනෙකුට දේශනා කරපු දේශනාවක් අපට ගෝචර වෙන්නේ නැහැ. එතකොට ධර්මයේ ස්වාක්කාත ගුණය අපට දකින්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රඥා ඉන්ද්‍රිය අපි වඩා ගන්නට නිරන්තරයෙන්ම වෙහෙසෙන්නට ඕන. මේ හැම ඉන්ද්‍රියකටම ප්‍රධානම වෙලා තියෙන පින්නතුනි ප්‍රඥා ඉන්ද්‍රිය. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා හරියට අපි අර කැණි මඩල සහිත වහලක් ගහනකොට ඒකේ සියලුම පරාල ඒ මුදුන් වහලට එකතු වෙලා තියෙනවා වගේ ප්‍රඥා ඉන්ද්‍රියට තමයි පින්නතුනේ මේ සියලුම ඉන්ද්‍රියන් එකතු වෙලා තියෙන්නේ. ඉතින් සතර ආර්ය සත්‍යයන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට අපි උත්සාහවත් වෙනකොට ඉන්ද්‍රිය හොඳට වැඩෙනවා. සද්ධා ඉන්ද්‍රිය වැඩෙනවා. ඒ වගේම විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙනවා. මේ ඉන්ද්‍රිය වැඩෙනකොට පින්නතුනේ අපට අපේ ඉන්ද්‍රිය හොඳට සියුම් වෙනවා. තිකින්ද්‍රිය මට්ටමට වැඩෙනකොට පින්නතුනි අපිට මේ ධර්මයේ ඉස්සර අපට උද්දේශ වශයෙන් තබාපු ධර්මයේ කොයිතරම් ස්වාක්කාත වුණත් උද්දේශය තේරුම් ගන්නට නොහැකි වුණා නම් ඒ උද්දේශය අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා.
ඒ වගේම නිද්දේශයේ තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම පටිනිද්දේශයේ තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. ධර්මය හොඳට තේරෙනකොට අපට ඉබේම කියවේවි පින්නතුනි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මනාව දේශනා කරලා තිබෙනවා කියලා. අන්න ඒ නිසා ඒ කාරණා පින්නතුනි හොඳට සිහියේ තබාගෙන ධර්මයේ අඩුවක් හෝ වැඩියක් ඇත්තේ නැහැ. අපේ පැත්තෙනුයි අඩු වැඩිකම් තියෙන්නේ කියලා අපි බලන්නට ඕන. එතකොට මේ ඉන්ද්‍රිය අපේ ජීවිතය ගැන කල්පනා කරලා අපේ තියෙන අඩුපාඩුකම් හදාගන්නව නම් ඒ අනුව පින්නතුනේ ධර්මයේ ස්වාක්ඛාත ගුණය අපේ ජීවිත තුලින්ම තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. නිසා ඒ සඳහා අද දවසේදී මේ පින්නතුන්ට මේ දේශනා කරන්නට යෙදුණු කෙටි දේශනාවත් හේතු උපනිශ්‍රේ වේවායි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ වේවා. අපි හෙට දවසේදී මේ ධර්මයේ සම්දිට්ඨික ගුණය පිළිබඳව දේශනා කරලා මේ පින්නතුන්ට ඒ තවත් මේ ධර්මයේ පිළිබඳව ගුණ දැන පැහැදෙන්නට අවශ්‍ය කරන දේශනාවක් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අද දවසේදී මේ ලබා ගන්නට යෙදුනා වූ කුසලානිසංසයන් හේතු වාසනා බලෙන් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ලැබේවා. ඒ වගේම මේ පින්නතුන්ට නිරන්තරයෙන්ම මේ ස්වාක්ඛාත වූ ශ්‍රී සද්ධර්මය කියා දෙන මේ පින්නතුන්ගේ ජීවිතයේ නිරන්තර කල්යාණ මිත්‍රයන් වශයෙන් කටයුතු කරන අපේ පූජනීය සමිත නායක මාහිමිපාණන් වහන්සේ සුමංගල නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන පූජනීය ගරු මහා සංඝරත්නයට මේ පින්නත් පිරිස හැම දිනාටම සියලු යහපත උදා වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ලැබිලා සියලු කටයුතු සමෘද්ධ වෙලා මෙලොවදීම ඒ උතුම් ධර්මයේ ස්වාක්ඛාත ගුණය මතු කරගෙන ධර්මයේ ගුණ දැන පැහැදිලා මේ තෙරුවන් ගුණ සජ්ජායනාව තමන්ගේ හදවතින්ම කියන දවසක් උදා වේවා කියලා හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ වේවා. Sadhu, sadhu. Mungkin saya terasa තෙරුවන් සරණයි. terasa naik begini nak artian mute kan lagi ini bahas computer yang mute kan